समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो वरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो वरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो वरहतो सम्मा सम्बुद्धस्स ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පහුරක් වගේ ගොඩ වෙන්නමයි පාවිච්චි කරන්න ඕන. ඒ ගොඩ වෙනවද නතර වෙනවද කියන එක අයිති ඔබට. ඒක අපිට අයිති දෙයක් නෙමෙයි. තම තමාට පැවරෙන දෙයක් ඒ ගොඩ වීම සහ නතර වීම කියන එක. ඒතර මේ ධර්මයට මොකද වුනේ කියලා අපිට මොකද වුනේ කියලා ආය හැරිලා බලලා අහන්න එපා. හේතුව තමයි මේ වෙලාවේ ධර්මය ඇහෙන නිසා පුළුවන් තරම් ඊටාම ඉක්මනින් ඒ ධර්මයේ තම තමාගේ సంతానගත ජීවිතය තුළ රෝපණය කරගන්නට උනන්දුවක් කැමැත්තක් හදාගන්න. මොකද ඉස්සරහට මේ යන විදියට මොනවා වෙයිද? කොහොම අපේ ජීවිතේ හමාර වෙයිද? අපිට මොන වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙයිද? මේ මොකක්වත් අපි දන්නේ නැහැ. ඒ නිසා අපිට අපේ අනාගතය අවිනිශ්චිත නිසා පුළුවන් තරම් භාගතුන් වහන්සේගේ ශ්‍රාවක භාවය තුලින් නැගී සිටින්න. ඒක තමයි ඔබට දෙන්න තියෙන හොඳම අනුශාසනාව. පින්වත්නි, අද මේ දේශනාවට මාතෘකාවක් හැටියට ඒ අත්තු සිහි කරන්නේ මනෝ සංචේතන ආහාරය ත්‍රිවිධ භවයට උපකාර වීම වළක්වාගෙන භවයෙන් නිදහස් වෙන හැටි විස්තර කර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින බව මතක් කරලා තියෙනවා. මනෝ සංචේතනාව කියන්නේ ආහාර හතරේ ප්‍රධාන එකක්. සතර ආහාරවල තුන්වෙනි ආහාරය. ආහාර හතර ගැන අපි මීට කලින් දේශනා කරලා තිනවා. ඒක විදර්ශනා කරන විදියත් අපි දේශනා කරලා තියෙනවා. මං හිතන්නේ ඇසුරින්ම වෙන්නේ ඇති මේ අත්තු මේ මාතෘකාව ගොඩනගා ගන්න ඇති. මනෝ සංචේතනාව තමයි ත්‍රිවිධ භවයට ආහාර සපයන්නේ. දැන් ඔබ දන්නවා කයට ආහාර සපයන්නේ කබලින්කාර ආහාරය. ඒ කියන්නේ කබලින්කාර ආහාරයේ ආහාරයක් වෙන්නේ මේ කයට. ඒ වගේම ඔබ දන්නවා මේ කනබොන කෑමෙන් මේ කය නඩත්තු වෙනකොට ඒ කනබොන කෑමෙන් නඩත්තු වෙන කය තුල ස්පර්ශය සිද්ධ වෙනවා. ස්පර්ශ වීම සිද්ධ වෙනවා. එතකොට ස්පර්ශ වීම භාග්‍යතුන් වහන්සේ මේ සාංශාරික උපන් සත්‍යයේ ආහාරයේ ප්‍රධාන කොට්ටාසයක් විදියටයි පැහැදිලි කොට වදාළේ. ස්පර්ශය. එතකොට ස්පර්ශය කියන එක ස්පර්ශ වුණාට පස්සේ ස්පර්ශය ආහාරය වෙන්නේ සංඥා වේදනා වලට. එතකොට සංඥාවට වේදනාවට ආහාරය තමයි ස්පර්ශය. ඒ කියන්නේ ස්පර්ශය ආහාරයක්. පස්ස ආහාර කියලා කියනවා. දැන් මේ පින්තුන් අහන ප්‍රශ්නය තමයි මනෝ සංචේතන ආහාරය ත්‍රිවිධ භවයට උපකාරී වීම වළක්වාගෙන භවයෙන් නිදහස් වෙන හැටි විස්තර කරන්න කියලා තියෙනවා. එතකොට ස්පර්ශ ආහාරය වෙන්නේ වේදනාවටයි සංඥාවටයි. මනෝ සංචේතන ආහාරය කියලා කියන්නේ මේක හොඳට මතක තියාගන්න මේ උපන් සත්‍යය ගැනම නෙමෙයි මේ කියන්නේ.
උපන් සත්‍යයගේ කෙනෙක් ඉතින් බුඩින් බල්ල කෙනෝ නෑ ඉපදුණු මිනිස්යාගේ පැවැත්මට කන බොන කෑමනේ උදව් වෙන්නේ කියලා හිතන්න පුළුවන්. එතනින් එහාට බටහිර ලෝකයේ වගේ මේ දාර්ශනික මතවාද ගැන ලොකු අවධානයක් නැති තැන්වලට කොහොමවත් මේ වගේ පණිවිඩයක් නෑ. පින්වත්නි කන බොන කෑමින් නඩත්තු වෙන කය විතරනේ ලෝකයට පේන්නේ. හැඟීම් දැනීම් වල ස්වභාවය ඒ වගේ ආහාරය මොකක්වත් මිනිසුන්ට පේන්නේ නෑනේ. ඒතර මෙතන අපි කියන්නේ ඊට වඩා බොහෝම ගැඹුරු ප්‍රශස්ත බොහොම පඬිත කතාවක් මේ කියන්නේ. බොහෝම පඬිතයන් ප්‍රශංසාවට ලක් වෙන කතාවක් මේ. ඊට පස්සේ මනෝ සංචේතන ආහාරය වෙන්නේ පින්වත්නි ත්‍රිවිධ භවයට. මනෝ සංචේතන ආහාරය වෙන්නේ ත්‍රිවිධ භවයට. එතකොට කාම භවය, රූප භවය, අරූප භවය කියන තුන් භවය හදලා දෙන්නේ මනෝ සංචේතනා විසින්. එතකොට භවය කියන එක අපි පරිස්සමට ලියා ගන්න ඕන. භවය කියන එක ගැන භවංච පජානාති කියලා සම්මාදිට්ඨික සූත්‍රයෙන් අපි දේශනාවක් කරලා තිනවා. භවය කියන්නේ මොකක්ද කියලා අපි කියලා තිනවා. මේ භවය කියලා කියන්නේ කාම භවය, රූප භවය, අරූප භවය කියලා අපි කතා කරනවා තමයි. භවය කියන්නේ මහා සාගරයක් වගේ දැනුමක් පින්වත්නි. පොඩි කොටසක් නෙමෙයි. භවය කියන එකට දෙන්න පුළුවන් සරලම අදහස තමයි විපාක පිණිස කර්ම සකස් වීම කියන එක. විපාකයට කර්මය හදනවා. ඊට පස්සේ කර්මයට අනුව ආයෙත් කන බොන කෑමෙන් හැදෙන සියුම් ආහාරයෙන් හෝ ගොරෝසු ආහාරයෙන් නඩත්තු වෙන කයක් හදලා දෙනවා. එතකොට තමයි ආහාර චක්‍රයක් වෙන්නේ. එතකොට සියුම් හා ගොරෝසු කෑමෙන් නඩත්තු වෙන කයක් හැදුනාම මොකද වෙන්නේ? ඊට පස්සේ නඩත්තු කරන්න වෙනවා කන බොන කෑමෙන්. ඊට පස්සේ කන බොන කෑමෙන් නඩත්තු වෙනකොට මේ ඇස කියලා ආයතනයක්, ඇස කියලා එකක් හැදෙනවා. ඇස නිසා ඇහි ස්පර්ශ වෙනවා. අන්න පස්ස ආහාරය. ස්පර්ශ වෙනකොට මිනිසු විඳිනවා, සංඥා පහළ වෙනවා. එතකොට ඒ විඳීම සංඥාවට අනුව මනෝ සංචේතනා පහළ වෙනවා. මනෝ සංචේතනා. ඒතර මනෝ සංචේතනා කියන්නේ කර්ම සකස් වෙන අවස්ථාව. මනෝ සංචේතනා කියලා කියන්නේ. එතකොට මනෝ සංචේතනාව කියන්නේ කර්ම සකස් වීම. ඊට කර්ම සකස් වෙනවා. ඊට අනුව ඒ පුද්ගලයාගේ මේ ಜಾතිය පැනවෙනවා. ඒ පුද්ගලයාට ಜಾතියක් පැනවෙනවා. දැන් මෙතන අහන්නේ මනෝ සංචේතනාර ත්‍රිවිධ භවයට උපකාරී වෙන එක නවත්තලා. ඇත්තටම ත්‍රිවිධ භවයට උපකාරී වෙන එක නවත්තන්න ආහාර චක්‍රයම නවත්තන්න ඕන. එතකොට ආහාර චක්‍රයම නවත්තලා දාන එක තමයි බුදුදහමේ වැඩපිළිවෙල. නමුත් මනෝ සංචේතන, ඒ කියන්නේ කර්ම සකස් වෙනවා කියන එක නොවෙන්න ස්පර්ශ ආහාරය තුල මේ එකට ප්‍රත්‍යයයි පින්වත්නි. එක ආහාරයක් නිසා යැපෙනවා. ඒ ආහාරය ඊළඟ ආහාරයට යැපෙනවා. එතකොට මේ විදිහට බලද්දී මනෝ සංචේතන ආහාරය හදනවා ස්පර්ශයට, පස්ස ආහාරයට. මොකද කන බොන කෑමෙන් ඇහැ හැදෙනවා. එතකොට ඇහැ හැදුන්නේ නැත්නම් ඇහි ස්පර්ශයක් නැහැනේ. එහෙනම් ඇහැ හැදුන නිසා නේද ස්පර්ශ වෙලා තියෙන්නේ ඇහි. කන බොන කෑමෙන් මේ ඇහැ හැදිලා නැත්නම් ඇහැ හැදෙන්නේ කන බොන කෑමෙන්නේ. කන හැදෙන්නේ කන බොන කෑමෙන්. කන බොන කෑම ඒ කියන්නේ එන කබලින්කාර ආහාරයෙන් ඇස කන ආදිය හැදෙනවා. කබලින්කාර ආහාරයෙන් ඇස කන නාසය හැදුනාම ඇස කියලා එකක් තියෙන නිසා ඇසේ ස්පර්ශයක් වෙනවා. ඇස කියලා එකක් තිබ්බ නිසා ඇහි ස්පර්ශය වෙනවා. කන කියලා එකක් තිබ්බ නිසා කනේ ස්පර්ශය වෙනවා. එහෙනම් පස්ස ආහාරයට ආහාරය හදලා දුන්න කබලින්කාර ආහාරය. මොකද කබලින්කාර ආහාරයෙන් ඇහැ හදලා ලස්සනට ස්පර්ශ වෙන්න තැනක් දුන්නා. හදලා. ස්පර්ශ වෙන්න තැනක් හදලා දුන්නා. ස්පර්ශ වෙන්න තැනක් හදලා දුන්නාට පස්සේ ඔන්න ස්පර්ශ වුණාන් පස්සේ ස්පර්ශය නිසා මිනිස්සු විඳිනවා. විඳිනේවා අඳුන ගන්නවා. අඳුන ගත්තට පස්සේ ඒ අඳුනා ගැනීමට අනුව යාට කර්ම සකස් වෙනවා. කර්ම සකස් වෙනවා කියන්නේ ඔන්න මනෝ සංචේතනාව. කර්ම සකස් වෙනවා. මනෝ සංචේතන. මෙතන සංචේතනා කියලා පැහැදිලි වෙන්නේ සංස්කාර. දැන් ඔබට මතක ඇති සංඛාර ධර්ම පිළිබඳ අපි බොහෝම ලස්සන දේශනාවක් අපි පැහැදිලි කරලා තිනවා. සංඛාර වෙන මේ කියන්නේ පටිච්චසමුප්පාද සංඛාරමයයි ඊට පස්සේ පංචස්කන්ධයේ සංඛාරමයයි. මේ විදිහට සංඛාරයේ පිළිබඳ ඊටාම ගැඹුරු අදහසක් අපි පැහැදිලි කරලා තියෙනවා.
නමුත් දැන් මේ පංචස්කන්ධයේ සංකාර කියලා කියන්නේ රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන. ඔක තියෙනවා මනෝ සංචේතන කියලා එකක්. ඒ කියන්නේ කර්ම සකස් වෙනවා. කර්ම සකස් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඔන්න කර්ම සකස් වුණාම විඥාණයට ආහාරය හදනවා. කර්ම සකස් වුණාම ಜಾති කොහේ හරි ආයෙත් සිද්ධ වෙන විඥානේ කොහේ හරි පැලවෙනවා. ඇයි පැලවෙන්නේ? විඥානේ පැලවෙන්නේ කර්ම සකස් වීම නිසා. ඕක ගැන අපි දේශනා කරලා තියෙනවානේ. නමුත් දැන් මෙතන අහන්නේ මනෝ සංචේතන ආහාරය ත්‍රිවිධ භවයට උපකාර වීම වළක්වලා. ත්‍රිවිධ ඒ කියන්නේ මනෝ සංචේතනාව තිබ්බොත් එක්ක කාම භවයේ හරි රූප භවයේ හරි අරූප භවයේ හරි විඥානේ පිහිටනවා. විඥාන ටිතියක් ලබනවා. ඒ කියන්නේ විඥානේ පිහිටනවා කොහේ හරි. ඒතර විඥානේ පිහිටන්නේ නැති තැනටම කර්මයේ ඉතිරි නැතුව නිරුද්ධ කරලා දාන්න ඕනේ. ඒ කියන්නේ මනෝ සංචේතනාව සම්පූර්ණයෙන් ගලවලා උදුරලා නැවත හට ගන්න නැති වෙන්නම කඩලා බිඳලා දාන්න ඕනේ. එහෙම එකපාර කඩලා බිඳලා දාන්න බෑ. ඒක ඇති වෙලා තියෙන ස්පර්ශ ආහාරය නිසා. එහෙමනම් ස්පර්ශ ආහාරයේ ඉඳලම දැනගන්න ඕනේ නැද්ද? ස්පර්ශ ආහාරය හැදිලා තියෙන කන බොන කෑමෙන් හැදිච්ච ඇහැක් හදපු නිසා. එහෙනම් ඇහැ ගැනත් දැනගන්න ඕනේ. එහෙමනම් මේක මේ ආවට ගියාට එතන මෙතනම අයින් කරන්න පුළුවන් එකක්ද? නෑ. එහෙනම් යා ඉස්සෙල්ලම මේ සතර මහා ධාතුවකින් හැදිච්ච රූපේ ගැන අවබෝධය හදා ගන්න ඕනේ. රූපේ ගැන හොඳට නුවණ තියෙන්න ඕන. එතකොට තමයි ඒ කියන්නේ මේ කන බොන ඒක තේරුම් ගන්න හොඳ භාවනාවක් කරන්න ඕන. උදාහරණයක් විදිහට අපිට පුළුවන් වෙන්න ඕන ඔය අසුබේ වගේ භාවනාවක්, ධාතු මනසිකාරය වගේ භාවනාවක් කරන්න. ඒක කරනකොට අපි කරන්නේ මොකද්ද? කරන්නේ පඨවි ධාතුව වෙන් කරනවා. දැන් මේ කන බොන කෑමෙන් නඩත්තුණු කයේ යථාර්ථය තේරුම් ගන්නවා. කන බොන කෑමෙන් හැදිච්ච රූපේ බෙදනවා පැති කීපයකට. ඒතර රූපේ ගැන නිසා මෙතන ධාතු 6ක් අරගෙන බෙදන්නේ නැහැ. ඒක වැරදි විදිහට ගන්න එපා. දැන් ධාතු විදිහට ගන්නකොට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා 6ම අරගෙන මෙතන බලන්න ඕනේ නැහැ. ආකාශ විඥාන ගන්න එපා. ඕනේ නැහැ මෙතනට. දැන් මේ මනෝ සංචේතන ආහාරේ ත්‍රිවිධ භවයට උපකාර ඒක සම්පූර්ණ නිදහස් වෙන හැටිනේ කියන්නේ. නිදහස් වෙන හැටි කියනවනම් මුල ඉඳලා කියන්න වෙනවා. මුල ඉඳලා කිව්වේ නැත්නම් ලිහෙන්නේ නැහැ ප්‍රශ්නේ. ප්‍රශ්නේ ලියා ගන්න ලේසි නෑ. ප්‍රශ්නේ ලියා ගන්නවා නම් කොහොමද? ඇත්තටම පින්වත්නි මේ එක ආහාරයෙන් දැන් අපි කියනකොට කියනවා ඇත්තටම මමත් දේශනාවලදී කියලා තියෙනවා එක්ක මනෝ සංචේතන ආහාරයෙන් ගැලවෙන්න, එක්ක කබලින්කාර ආහාරයෙන් ගැලවෙන්න, එක්ක විඥාන ආහාරය ගැන අවබෝධය හදාගන්න, එක්කෝ ස්පර්ශ ආහාරය ගැන අවබෝධය හදාගන්න. ඒ අවබෝධය තුළම හිත විමුක්තියට පත් කරගන්න පුළුවන් කියලා කියනවා. ඒ වුණාට එහෙම කරන්න ලේසි නෑ. එහෙමනම් අර සාරිපුත්ත හාමුදුරුවෝ වගේ බොහෝම තියුණු ගැඹුරු බොහොම ගැඹුර ප්‍රඥාවක් තිබ්බොත් ඒක කරගයි. නැත්තම් කරන්න බෑ. ඒක හැබැයි එහෙමනම් හැම කෙනෙකුටම කරන්න පුළුවන් විදිය තමයි ඉස්සල්ලාම මේ ආහාරේ මුලට යනවා. මොකද්ද මුල? කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාරේ හැදුවේ මොකද්ද? කබලින්කාර ආහාරය හැදුවේ ඇස. කබලින්කාර ආහාරය හැදුවේ කන, නාසය, දිව, කය. මේ ටික තමයි කබලින්කාර ආහාරය හදලා දුන්නේ. කබලින්කාර ආහාරය කරපු දේ තමයි කබලින්කාර ආහාරය මේ කය හැදුවා. ඒ කියන්නේ කෙනෙක් කියන්න පුළුවන් නෑනේ කය හැදුවේ අම්මනේ කියලා හිතන්නත් පුළුවන්. අම්මා කය හැදුවා කිව්වට පින්වත්නි අම්මා කය හැදුවෙත් කබලින්කාර ආහාරයෙන්ම තමයි. මුලින්ම අම්මගේ තාත්තගේ ධාතු වලින් මේ කය හැදුනේ. මම මගේ කියලා හිතාන හිටියට දැන් මේ මම මගේ ආත්මය කියලා මේකේ ගන්න දෙයක් නැහැ. මේක නිරතුරුව අනිත්‍ය වෙලා යන දුකටපත් වෙන විපරිණාමයටපත් වෙන අනාත්ම ස්වභාවයටපත් වෙන මගේ වශයෙන් තියාගන්න බැරි ශූන්‍ය දෙයක් විදිහට අවබෝධ කළොත් තමයි ත්‍රිවිධ භවයේ පැනවෙන්නේ නැත්තේ. නැත්තම් ත්‍රිවිධ භවයේ පැනවෙනවමයි. උපාදානිය තිබ්බොත් ත්‍රිවිධ භවයේ පැනවෙනවමයි. ඇයි? උපාදාන පත්‍ය භවෝ එහෙමනේ කියන්නේ. උපාදානිය තිබ්බොත් ත්‍රිවිධ භවයෙන් ගැලවිල්ලක් නැහැ. දැන් මේක මගේ ආත්මය කියලා අපි හිතාගෙන හිටියට මේ කනබොන කෑමෙන් හැදිච්ච මේ කය මුලම තැනට ගිහින් බැලුවොත් අම්මගේ තාත්තගේ ධාතු කොටස් ටිකන්නේ. අම්මගේ ධාතුයි තාත්තගේ ධාතුයි එකතු වුණාට පස්සේ විඥානයකුත් බැහැගත්තාම ওই කාරණා තුන සම්පූර්ණ වුණාම ඔන්න කලලයක් හැදෙනවා. දැන් ඇත්තටම ඕකටනේ මම කියන්නේ. ඔය තුන් පැත්තකට විසි කරාම මම කියන්නේ කොයි කෑල්ලටද කියලා හිතා ගන්නත් බෑ. අම්මගේ ධාතු ටිකත් පැත්තකට අයින් කරලා තාත්තගේ මූලික ධාතු ස්වභාවයත් පැත්තකට කරලා චක්කු මේ සම්පූර්ණ ප්‍රතිසන්දි විඥානයත් අයින් කරලා තුන් දෙනා කාරණා තුන පැත්තට විසි කරාම මම නෑ.
එහෙම මම කියලා කෙනෙක් පැනවෙන්නේ කොයි කොතනටද? එහෙම පණවන්න බෑ. එහෙමනම් එකක් තේරුම් ගන්නකෝ. ඒ තේරුම් ගන්න ඕන දේ තමයි මම කියන්නේ සකස් වෙච්ච දෙයක්. ඒකට අපි කියන්නේ මොකද්ද ධර්මී? සංකතයක්. මම කියන්නේ සංකතයක්. තව විදිහකින් කියන්නම්කෝ. හේතුන් නිසා හටගත් ඵල ධර්මයක් තමයි මේ පෙනී ඉන්නේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් හරි කබලින්කාර ආහාරයෙන් නඩත්තු උනේ ඉපදුනාට පස්සේනේ නෑ. කලලයක් විදියට වැඩෙනකොට අම්මා ගන්න කෑම බීමෙන් මේක හැදුනේ. එහෙනම් ඒත් කබලින්කාර ආහාරයෙන්ම තමයි. මේ සතර මහා ධාතුව තවත් සතර මහා ධාතුවකින්මයි පෝෂණය වෙන්නේ. වෙන ක්‍රමයක් නෑ පෝෂණය වෙන්නේ. සතර මහා ධාතුවක් තවත් සතර මහා ධාතුවකින් පෝෂණය වෙනවා එච්චරයි. ඊට පස්සේ ඔන්න ඉපදුනා. උපන්නට පස්සේ කෙලින්ම සතර මහා ධාතුවකින් පෝෂණය වෙනවා. එතකොට එළියේ තියෙන සතර මහා ධාතුවේ මේ ඒකෙන් එකක් තේරුම් ගන්න. මේ සතර මහා ධාතුවයි එළියේ සතර මහා ධාතුවයි අතර කෙස් ගහකවත් වෙනසක් නැහැ. ඇයි? එළියකින් හැදිලා තියෙන්නේ. දැන් මේකේ පටවි කොටස් 20ක් තියෙනවානේ. මේ රූපේ හැබැයි මේ නාමය නෙමෙයි. නාම කොටස් ගත්තොත් අපිට මේ විඥානය ගැනත් කතා කරන්න වෙනවා. ධාතුවක් විදිහට විඥාන ධාතුව කියලා අපි කතා කරන්නේ. ඒක නෙමෙයි. ප්‍රධාන ධාතු හතරෙන් ගත්තොත් එහෙම පින්වත්නි මේකේ තියෙන්නේ පටවි කොටස් 20ක් නේ. මේ ගලක තියෙන ගලක තියෙන පටවි කොටසුයි කන්දක තියෙන පටවි කොටසුයි මේකේ පටවි කොටසුයි වෙනසක් නැහැ. ඊට පස්සේ ආපෝ කොට මේ ගඟක ඇලක දොලක ගලාගෙන යන ආපෝ ස්වභාවයයි මේකේ ආපෝ ස්වභාවය අතර වෙනසක් නැහැ. සෙමවල, හොටුවල, මූත්‍රාවල, කඳුළුවල, ලේවල, දහඩියවල ආපෝ ගතියයි කෙස් ගහක වෙනසක් නැහැ. වතුරට එකතු වුණොත් වතුරමයි. මේ හොයන්න බෑ. ආපෝ ස්වභාවයමයි. තේජෝ ස්වභාවයත් එහෙමමයි. මේ ඉරේලියේ තියෙන දවන තවන ගතියමයි මේ ශරීරයේ දවන තවන ගතියක් තියෙන්නේ. තේජෝ ධාතුව. මේ ඊට පස්සේ වායෝ ධාතුව මේ එළිය හමන හුළඟේ තියෙන වායෝ ගතියයි මේ ඇතුලේ ආස්වාස ප්‍රාස්වාස වාතයේ තුල පවා තියෙන වායෝ ගතිය. වායෝ ගතිය තමයි මේ අත් හොලවන්නේ, ඔළුව හොලවන්නේ, කට හොලවන්නේ, ඔක්කොම හොලවන්නේ වායෝ ධාතුව නිසා. ඒතර වායෝ ධාතුවයි මේ එළියේ වායෝ ධාතුව අතර වෙනසක් නැහැ. හේතුව තමයි මේ එළියේ තියෙන වායෝ ධාතුවෙන් තමයි මේ වෙලාවෙත් පවත්වන්නේ මේ කය. එහෙමනම් එකක් තව එකක් තේරෙනවා මේ එළියේ තියෙන සතර මහා ධාතුවක්මයි මේ ශරීරය මේ තාක් දුරට හැදුවේ. එහෙනම් කබලින්කාර ආහාරය කියන්නේ සතර මහා ධාතුවකින් හැදිච්ච එකක්. කබලින්කාර ආහාරයේ ආහාර වර්ග දෙකක් තියෙනවා. සියුම් ආහාරය සහ ගොරෝසු ආහාරය කියලා. කෙනෙක් කියන්න පුළුවන් මේ මම දැක්ක මේ ළඟදී එක දේශනාවක තියෙනවා සියුම් ආහාරය කියන්නේ මොකද්ද වෙන එකක් කියලා තිබ්බා. මේ සියුම් ආහාර කියන්නේ මේ අපේ තියෙන සියුම් ආහාර කියලා. ගොරෝසු ආහාර කබලින්කාර ආහාරේ ගොරෝසු එක මේ ඔබත් වගේ දේවල්. සියුම් ආහාරය කියන්නේ මොකද්ද මේ කවුරු හරි ගිහි කෙනෙක් අහපු ප්‍රශ්නයක්. සියුම් ආහාරය කියලා මොකද්ද මෙහි තියෙන සියුම් ආහාර වර්ග වට්ටෝරුවක් දාලා තිබ්බා. කබලින්කාර ආහාරයේ සියුම් ආහාරය කියන්නේ එකට නෙමෙයි. සියුම් ආහාරය කියන්නේ දෙවියන්ගේ ආහාර. ඒතර දෙවියෝ සියුම් ආහාර සමහර අමනුෂ්‍ය කොටස් ඉනවා ආග්‍රහණය කරන ආහාර තියෙනවා. ඒක සියුම් ආහාරය. ඒතර ආග්‍රහණය කරනකොට තමයි මේ දෙවියන්ගේ කය පවත්වන්න පුළුවන්. සමහර අමනුෂ්‍ය නීච අමනුෂ්‍ය කොටස් ඉන්නවා මල මූත්‍රා සෙම හොටු ආග්‍රහණය කරනවා. සුවඳ ආග්‍රහණය කරන. අන්න සියුම් ආහාර කිව්වේ ඒකට. එහෙම නැතු සියුම් ආහාර කිව්වේ මෙහි තියෙන බොහොම සියුම් ආහාර නෙමෙයි. සමහර ජලයෙන් හදන ඒ වගේ හිතින් කියන්න පුළුවන් නේ ඒවා නෙමෙයි සියුම් ආහාර. එහෙනම් සියුම් ආහාරය කියන්නේ එහෙමනම් තව එකක් තේරෙනවා. මොකද්ද? දෙවියොත් කබලින්කාර ආහාරයෙන් යැපෙන්නේ අපිත් කබලින්කාර ආහාරයෙන් යැපෙන්නේ. ඇයි? කබලින්කාර ආහාරයේ සියුම් සහ ගොරෝසු කියලා දෙකක් තියෙනවා. අපි ගොරෝසු ආහාරයෙන් යැපෙනකොට දෙවිවරු සියුම් ආහාරයෙන් යැපෙනවා. හරිනේ. මේ දේශනා පටන් ගන්නෙ ඔය පුත්තමාංශ වගේ සූත්‍ර බලන්න පටන් ගන්නෙම මහණෙනි උපන් සත්වයාගේ පැවැත්මටත් නූපන් සත්වයාගේ ඉපදීමටත් ආහාරය දෙසන්නන් අහන්න කියලා පටන් ගන්න. හොඳට අහගන්න කියලා පටන් ගන්න. එතකොට නූපන් සත්වයාගේ ඉපදීම පිණිසත් මේ ආහාර ටික හේතු වෙන්නේ. සත්වයා කියනකොට මිනිහා විතරද? නෑ. යම් තාක් මේ විශ්වයේ සත්තු ඉන්නවා නම් ඒ හැමෝම මේකයි ආහාරය කරගෙන ඉන්නේ. මේ ආහාර හතරයි. දැන් මේක කියන්න වෙනවා මේ ඇත්තෝ මනෝ සංචේතන ආහාර ත්‍රිවිධ භාවයට උපකාරී වෙන එක නවත්ත ගන්න කියන්න කියපු නිසා මුල ඉඳලා මේක ආයෙ කියන්න වෙනවා. මුල ඉඳලම ලියන්න වෙනවා. පින්වත්නි
මේ ඇහි ඇත්ත කතාව දන්නේ නැතුව, කනේ ඇත්ත කතාව දන්නේ නැතුව, එළියේ රූපේ ඇත්ත කතාව දන්නේ නැතුව කවදාවත් මේ ගැඹුරු අවබෝධය කරා යන්න බෑ. මෙතන ඉඳලා ලියාගෙන ආවොත් තමයි ලිහෙන්නේ. එතකොට දැන් ඔබට තේරෙනවා සතර මහා ධාතුවකින් හැදිච්ච රූපයක් තමයි ඔබට තියෙන්නේ. සතර මහා ධාතුවකින් හැදිච්ච රූපයක්, ඒ කියන්නේ සතර මහා ධාතුවක් තවත් සතර මහා ධාතුවකින් යැපෙනවා. එතකොට මේ සතර මහා ධාතුවකින් හැදිච්ච ඇස කන නාසය දිවකය ආදිය පින්වත්නි සංකතයක්, සකස් වෙච්ච දෙයක් නේ. සකස් වෙච්ච කියන එකට මූලිකව මම කිව්වේ අර අම්මගේ තාත්තගේ ධාතු කොටස් වලින් සකස් වුණා කියලා. ඒක සකස් වෙලා. සකස් වුණු මේ ඇස කන නාසය දිවකය මනස මේවා අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන් වුණොත්, ඒ කියන්නේ මේ රූපය අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, අනාත්ම වශයෙන්, ශූන්‍ය වශයෙන්, gaduwak වශයෙන්, හුලක් වශයෙන්, අනුන්ට අයිති දෙයක් වශයෙන්, Tamange වසඟේ පවත්වන්න බැරි දෙයක් වශයෙන් යම් ශ්‍රාවකෙක් දැක්කොත් අන්නේ දකින ශ්‍රාවකයාට කබලින්කාර ආහාරය පිළිකුල් වෙනවා. කබලින්කාර ආහාරය පිළිකුල් වෙනවා. කබලින්කාර ආහාරයෙන් නඩත්තු වන මේ කයත් පිළිකුල් වෙනවා. ඒකයි අපි කියන්නේ භාවනාවකට ධාතු මනසිකාරය වගේ භාවනාවකින් බලන්න. ධාතු ටික බෙද බෙද බලන්න. ධාතු ටික බෙද බෙද බලනකොට ඔබට තේරෙවි මේක ඔක්කොම බෙදලා බැලුවාට පස්සේ මේ බෙදපු එක ඇතුලේ මම හිතන සාරේ නෑ කියලා. එතකොට ඔන්න කබලින්කාර ආහාරයෙන් නඩත්තු වෙන මේ කය පිළිබඳ, එතකොට මේ රූපය පිළිබඳ අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, හුලක් වශයෙන්, gaduwak වශයෙන්, සැරව ගෙඩියක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන්, ශූන්‍ය දෙයක් වශයෙන්, තමයින්ගේ වශයෙන් තියාගන්න බැරි දෙයක් වශයෙන්, අනාත්ම මම මගේ ආත්මය කියලා එහි ස්වභාවයෙන් හිස්, ඒ ස්වභාවයෙන් පරිබාහිර දෙයක් වශයෙන් මේ රූපය දකින්න ඕන. දකින්නකොට පින්වත්නි ඔන්න මේ ඇහි ස්පර්ශ වෙනවනේ, දෙවණියට ස්පර්ශ ආහාරයනේ. ස්පර්ශ ආහාරයත් පිළිකුල් වෙනවා. ඇහැයි රූපයයි ඇහි විඥානයයි එකතු වුණ ගමම්ම අපි විඳින්නේ නැද්ද? විඳිනවා. ඇහින් අඳුන ගන්න නැද්ද? රූප සංඥා අඳුන ගන්නවා. ස්පර්ශ ආහාරය වෙන්නේ සංඥා වේදනා දෙකට. සංඥාවටයි වේදනාවටයි. සංඥාවයි වේදනාවයි හදන්නේ ස්පර්ශය. සංඥා වේදනා දෙක ස්පර්ශය හදනවා නම් මොකද මට ගොඩක් අය කියලා තියෙනවා ඔය ආහාරම් පජානාති කියන පරයය හරිම පහසුයි ස්වාමීන් වහන්සේ අවබෝධය කරා යන්න කියලා. අවබෝධය කරා යන්න හරි පහසුයි. මොකද මෙතන මුළු පටිච්ච සමුප්පාදයම හකුලුවලා කියපු එකක් මේ. පටිච්ච සමුප්පාදයම හකුලුවා දැක්වීමක් මේකේ තියෙන්නේ. පටිච්ච සමුප්පාදයෙන් පෙන්නලා තියෙනවා. ඒතර ඔය මේ අපි දැන් ඉස්සෙල්ලා කියපු කබලින්කාර ආහාරය කියලා කිව්වේ මේ නාම රූප පත්‍ය සලආයතන කියන තැන. මේ පටිච්ච සමුප්පාදයේම තවත් එක්තරා විදියක වෙනම ආකෘතියක්, වෙනම කතාවක්, වෙනම විග්‍රහයක් තමයි මෙතන පැහැදිලිව දකින්න ලැබෙන්නේ. එතකොට මේ පැහැදිලි දැක්ම තුල දැන් හොඳට බලන්න දැන් වේදනාවයි සංඥාවයි දෙක හදන ස්පර්ශේ නම් ඇස දැන් මෙතන එයා මේ ඇස සතර මහා ධාතුවකින් හැදුනා කියලා ඇසේ ඇත්ත කතාව දන්නවනේ. ඇසේ ඇත්ත කතාවක් දන්නවා, දැන් රූපේ ඇත්ත කතාවක් දන්නවා. ඒතර ඇසයි රූපයයි දෙක එකතු වීම නිසා මානසිකාරය ප්‍රත්‍ය කරගෙන චක්කු විඥානය කියලා එකක් පහළ වෙනවා. චක්කු විඥානය කියන එක පහළ වුණාම ඔය තුන එකතු වෙච්ච තැනට අපි කියනවා ස්පර්ශය කියලා. තුනම එකතු වුණාම අපි ඒකට කියනවා මොකද්ද? ස්පර්ශය කියලා. ස්පර්ශේ නිසා පින්වත්නි ස්පර්ශ වුණාට පස්සේ පස්සපච්චය වේදනා, ස්පර්ශ නිසා විඳිනවා. එතකොට මේ ස්පර්ශයේ ඇත්ත කතාව දැනගන්නවා. දැන් එයා ඇඟේ ඇත්ත මේ කයේ ඇත්ත කතාව දන්නවනේ. දැන් අර මුලින් එයා කබලින්කාර ආහාරයේ ඇත්ත කතාව තේරුම් ගන්නකොට මේ කයේ ඇත්ත කතාව දන්නවනේ. මේක මේ මම මගේ කියලා ගන්න දෙයක් නැහැ. මේකේ තියෙනෙත් පටවි කොටස්, එළියේ තියෙනෙත් පටවි කොටස්, මේකේ තියෙනෙත් ආප කොටස්, එළියේ තියෙනෙත් ආප කොටස් කිය අර එළියටත් ගලප බැලුවි. මේකත් හරියට නිකන් මේ දොඩංගෙඩියක් පුම්බලා තියනවා වගේ මේකත් තියෙන්නේ. දොඩංගෙඩිය ඇස්සෙත් තියෙනවා නිකන් පටවි කොටස් ටිකක්.
ඊට පස්සේ මේකෙත් තියෙනවා පඨවි කොටස්, දොඩම් ගෙඩිය ඉස්ම ටිකක් තියෙනවා. ඒක තමයි ආපෝ කොටස්. මේකෙත් තියෙනවා ආපෝ කොටස් ටිකක්. ඊට පස්සේ දොඩම් ගෙඩිය පිම්බිලා තියෙනවා මේ වායෝ කොටස් වලින්. මේකත් පිම්බිලා තියෙනවා වායෝ කොටස් වලින්. දොඩම් ගෙඩිය ඇල්ලුවාම තෙතමනයක් උණුසුමක් තියෙනවා. ඒක තේජෝ ස්වභාවය. මේ ශරීරයේ තල්ලනකොට තේජෝ ස්වභාවයක් තියෙන. මේ ලෝකයේ තියෙන සියල්ල තුලම සදාතනික සත්‍ය මේකෙත් තියෙන්නේ කියලා දැන් කබලින්කාර ආහාරයෙන් නඩත්තු වෙන කයක යථාර්ථවාදී කතාව දන්න ශ්‍රාවකෙක් දැන් දන්න නිසා යාට ස්පර්ශයේ තියෙන යථාර්ථය තේරුම් ගන්න හරි පහසුයි. ස්පර්ශය කියන්නේ සදාතනික ධර්මයක්ද? නෑ. ස්පර්ශය හටගෙන නිරුද්ධ වී යන දෙයක්. ස්පර්ශය හටගෙන නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශයේ හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා. කොහොමද හටගත්ත තැනම නිරුද්ධ වෙන්නේ? ඇසයි රූපයයි ඇහි විඥානයයි තුන ස්පර්ශ වෙනවා. ඔන්න එකතු වෙනවා කියන්නේ ස්පර්ශයනේ. එතනම නිරුද්ධ වෙලා යනවා. පෙනී නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ නිරුද්ධ වෙච්ච නිසා තමයි ආයෙ මේ වචන ඇහෙන්නේ. ඊට පස්සේ වචන ඇහෙනකොට කනයි ශබ්දයයි සෝත විඥානයයි තුන එකතු වෙලා තියෙන. අන්න වෙන පැත්තකින් විඥානය පහළ වෙලා ආය. ඒකත් එතනම නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙන ආය පේනවා. ඒ කියන්නේ පේනි නිරුද්ධ වෙනවා. ඇහි නිරුද්ධ වෙනවා. මේක තමයි ලෝකය කියලා කියන්නේ. ඕක මෝහය තිබ්බට පස්සේ ලෝකය එකටම පේනවා, එකටම දකින්නවා, එකටම දැනෙනවා, එකටම හිතෙනවා කියලා හිතෙන්නේ. එහෙම එකක් නැහැ. ඔක්කොම නිරෝධ ධම්ම. හටගෙන නිවි යනවා. ඒක හොඳටම තේරෙන්න වඩන්න ඕන භාවනාවක් තියෙනවා. මොකද්ද? නිරෝධානුපස්සනාව, වායානුපස්සනාව. ඔන්න ඔය වගේ භාවනාවක් කරන්න. ඔක්කොම කරන්න ඕනේ නැහැ. එක භාවනාවක් කරන්න. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ඒකයි ඔය සතිපට්ඨාන සූත්‍රයෙන් මතක් කරන්නේ. සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කියලා කියන්නේ. සතිපට්ඨානේ හැම තැනකම කියනවා සමුදය ධම්මානුපස්සීවා සමුදය දකින්න කියනවා. හට ගැනීම. දැන් ස්පර්ශෙත් එහෙනම් ඔබ හට ගැනීම දකින්න ඕන. ඊට පස්සේ කියනවා වය ධම්මානුපස්සීවා ස්පර්ශෙත් වැය දකින්න ඕන ඊට පස්සේ. එතනම නිරුද්ධ වෙලා යන විදිය දකින්න ඕන. ඊළඟට කියනවා සමුදය වය ධම්මානුපස්සීවා. සමුදයයි වැයයි දෙකම එකපාර දකින්න ඕන. ඒක ඇහැට අහුවෙන්නේ නැහැ. ඒක ඇහැකින් අවබෝධ කරගන්න බෑ. ඒක ඇහැට අහුවෙන ධර්මයක් නෙමෙයි. ඒක Tamanගේ ආධ්‍යාත්මික ගැඹුරු භාවනාවක් තුලින් සමාධියෙන් දකින්න ඕන එකක්. සමාධියෙන් තමයි ඒක දකින්න තියෙන්නේ. ඒතකොට සමාධියෙන් දකින්නකොට තේරෙනවා මේ ස්පර්ශයට නම් මම නම් අහුවෙන්න හොඳ නැහැ. ඇයි? හටගෙන නිරුද්ධ වෙනවා. දැන් බලන්න මේක අහගෙන ඉන්නකොට ඔබට මොකුත් කල්පනාවක් නැහෙනි. දැන් ඔබ මේ වෙලාවේ කනස්සල්ලෙන් ඉන්නවා කියලා හිතන්න. මොකාකාරී නිසා. එකපාර මේක හිතන්න. එකපාර එන්න පුළුවන් ඒක. හිතෙනකොට පින්වත්නි එතනම හිත කඩා වැටෙන්නේ නැද්ද? කඩා වැටෙනවා. එතනම කඩා වැටිලා යනවා. එතකොට මේ බණත් එක්ක තිබු උත්තේජනේ හමාරයි. බණ අහගෙන ඉන්නවා. ඇත්ත තමයි හොඳයි මේ බණ වගේ හිතෙනවා. ආගෙන ඉන්නොන ගෙදර කෙනෙක් ලෙඩ වෙලා. ඉස්පිරිතාලේ. ඒවා මොකක්වත් නැහැ දැන්. ඒ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව මොකක්වත් එන්නේ නැහැ. දැන් බණත් එක්කනේ ඉන්නේ. එකපාරම අරක මතක් වෙනවා. මතක් වෙනකොට මේ බණත් එක්ක තිබ්බ උත්තේජනේ එතනම කඩා වැටෙනවා. දැන් බලන්න එහෙමනම් ස්පර්ශය නිසා සුඛ වේදනාව ජනිත වෙනවා. ස්පර්ශය නිසා දුක් වේදනාව ජනිත වෙනවා. ස්පර්ශය නිසා මඳහත් වේදනා ජනිත වෙනවා. කොහොමද වෙන්නේ? ඇසේ ස්පර්ශේනුත් වෙනවා, කනේ ස්පර්ශේනුත් වෙනවා, නාසයේ ස්පර්ශේනුත් වෙනවා, දිවේ ස්පර්ශේනුත් වෙනවා, කයේ ස්පර්ශේනුත් වෙනවා, මනෝ සංපස්සේනුත් වෙනවා. දැන් මේ වෙලාව එකපාරම තමන් ආදරය කරපු කෙනෙක් ගැන මතක් වෙනවා. ඒතර ඒ ආදරය කරපු කෙනා ගැන අපි කාට වුණත් දැන් අපි තුමු කවුරු හරි කෙනෙකුට ආදරය කරලා මොකක් හරි විරසක බවක් ඇති වෙලා බණ අහගෙන ඉන්නකොට ඒ මොකක්වත් නැහැ, දන්නෙත් නැහැ. එහෙම කෙනෙක් හිටියද නැද්ද මොකක්වත් මතකත් නැහැ. ඇයි? එවනම් මතක තියාගන්න ස්පර්ශය නිසාමයි සංඥා පහළ වෙන්නේ. නැත්තම් මොකක්වත් නැහැ. එහෙම කෙනෙක් හිටියද නැද්ද කියලාවත් දන්නේ නැහැ.
එකපාරම මනෝ සම්පස්සීට එනවා. එතන පරණ අත්දැකීමකයි මොකක් හරි එනවා එකපාර මනසට. එනකොට එකපාරම කඩා වැටෙනවනේ හිත. පින්වත්නි මේකෙන් දැනගන්න මේ සියලු ධර්ම නිරුද්ධ වී යන බව. සියල්ලම නිරුද්ධ වෙලා යනවා. එතනම මේ හිත නිරුද්ධ වෙලා යනවා. එතකොට මේක තමයි සම්පස්සේ නිසා ඇතිවෙන වේදනා සංඥා කියලා කියන්නේ. සංඥා පහළ වෙනවා විඳිනවා. ඒක සැප වේදනා හෝ දුක් වේදනා හෝ අදුක්කම සුඛ වේදනා. දැන් මෙතන තේරුම් ගන්න ඇසත් අනිත්‍ය ධර්මයක් නම් ඇස අනිත්‍යයි කියලා දැන් අමුතුවෙන් එයා තේරුම් ගන්න ඕනේ. එයා අර මුලින් කබලින්කාර ආහාරය ගැන හිතනකොටම ඇහැ හැදුනේ කබලින්කාර ආහාරය නිසා ඇහි කතාව දැන් දන්නවා. එතකොට ඇහි කතාව දන්න නිසා ඇස අමුතුවෙන් අනිත්‍යයි කියලා හිතන්න ඕනේ නැහැ. රූපේ අනිත්‍යයි කියලා අමුතුවෙන් හිතන්න ඕනේ නැහැ. මොකද අජ්ජත් බහිද්ද වශයෙන් දෙපැත්තටම මුලින් බලන්න ඕනේ. ඇතුළටත් බලනවා දැන් අර මං කියන්නේ කබලින්කාර ආහාරයෙන් නඩත්තු වෙන රූපේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් හුලක් වශයෙන් ගඩක් වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍ය වශයෙන් Tamanට අයිති නැති වශයෙන් බලන්න කියලා. ඒක ඇතුළට විතරක් බලන්න එපා. පස් තැනකදීම බලන්න. පස් තැනක බලන්නේ කොහමද? අතීත රූපය බලන්න. එහෙනම් අතීතයේත් මම අම්මගේ කුසේ ඉඳලම එහෙනම් මේ කතාවෙන්නේ ඇවිල්ලා තියෙන්නේ කියලා බලනවා. අපි කිව්වා කබලින් මේ කලල රූපේ ගර්භාෂ බිත්තියක් මැද වැඩෙන විදියත් බැලුවා නේ දැන් අපි. අතීතයේත් බැලුවා. අනාගතයටත් බලන්න. අනාගතයටත් මේ රූපේට ওই ටික තමයි වෙන්නේ. වර්තමාන රූපයත් බලන්න. වර්තමාන රූප ඔන්න තුන් තැනක බැලුවා. ඊට පස්සේ අජ්ජත් රූපයත් බලන්න. ඇතුලේ රූපේ. ඇතුලේ රූපේ කියන්නේ තමන්ගේ රූපේ. බාහිද්ද රූපේ. එළිය රූපයත් බලන්න. එළිය රූපේ කියන්නේ දරුවගේ රූපේ, අම්මගේ රූපේ, තාත්තගේ රූපේ, බිරිඳගේ රූපේ, ස්වාමී ඒකත් බලන්න. පස් තැනක බලනවා. හැබැයි ඊට වඩා දැන් ඕලාරික රූපේ, සුකුම රූපේ, දුර රූපේ, ළඟ රූපේ කියලා ඔහොමත් බලන්න කියනවා. ඒ මොකක්වත් බලන්න ඕනේ නැහැ දැන්. ඒක විදර්ශනා කරන වෙන පැත්තක් ඒක. මොකද බලද්දී සමහර අය එතන තියෙනවා මේ ඕලාරිකංවා, සුකුමංවා, හීනංවා, පනීතංවා කීකේ රූපේ බලන විදිහ කියනවා. ඕලාරික සුකුම හීන ප්‍රනීත මොකක්වත් දුර ළඟ මොකක්වත් බලන්න බෑ. දූරේවා, සාන්තිකේවා කී අපි කියන්නේ. ඒවා කියන්නේ ඒවා වෙන විදිහකට බලන වෙන එකක් ඒක. ඒවා මේ විස්තර කරන්නත් වෙලාවක් නෑ අපිට. එතකොට බලන්නේ පස් තැනක විතරක් බැලුවම ඇති. අතීත රූපේ බලනවා. දැන් කබලින්කාර ආහාරයෙන් නඩත්තුණු රූපේ නේද මේ කියලා අතීත රූපේ බලනවා. අතීත රූපේ කබලින්කාර ආහාරයෙන් නඩත්තු වෙච්ච විදිය බලනවා. ගර්භාෂ බිත්තිය ඇතුලේ කලල රූපේ ළඟටම ගිහින් බලනවා. දක්ෂ කෙනෙකුට නම් සංසාරයටත් බලන්න පුළුවන්. පිටිපස්සට බලනවා අනේ මෙහෙම රූපයක් සක්විති රජ වෙලා ඉන්න ඇති අතීතේ සක්‍ර දේවේන්ද්‍රයා වෙලා උපදින්න ඇති මේ බංකොලොත් රූපේම වෙනස් වෙවි ආව නේද? ඒ රූපේටත් මොකක්ද උනේ අනිත්‍ය වුණා නේද? ඒ අනිත්‍ය වෙච්ච නිසා නේද ආයෙ මෙහි ඉන්නේ කියලා ඕම සංසාරයට පිටිපස්සට බලන්න පුළුවන්. එතකොට එහෙමනම් රූපයේ පිටිපස්සට දැන් අඩුම ගර්භාෂ බිත්තියක් මැද්දේ කලල රූපයක් විදියට වැඩිච්ච රූපයක සතර මහා ධාතුවකින් හැදුනා කියන එකවත් බලන්න. ඒ කියන්නේ කබලින්කාර ආහාරයෙන් හැදුනා කියන එකවත් බලන්න. ඊට අනාගතයටත් රූපේ නඩත්තු වෙන්නේ ආහාරයෙන් තමයි. කබලින්කාර ආහාරයෙන් නඩත්තු වෙන්නේ කබලින්කාර ආහාර දෙන එක නතර කරොත් රූපේ හරියට කෙහෙල් කඳක් කපලා දැම්මා වගේ අනාගතයටත් බිඳ වැටෙනවා. මේක දවස් 3-4ක් කන්නේ නැතුව හිටියොත් බලාගෙන ඉද්දී බිත්තරයක් පොළවේ ගැහුවා වගේ කඩා වැටෙනව නේද කියලා අනාගතයටත් බලන්න. ඇහෙන්ද බලන්නේ නැහැ. භාවනාවෙන් බලන්නේ. මේකට භාවනාව ඕනමයි. භාවනාව නැතුව මොකක්වත් කරන්න බෑ. මිනිස්සු භාවනා කරන්නේ කවද්ද කියලා හිත ඉන්නවා. භාවනාවක් නැතුව නිවනක් ගැන කතා කරන්න බෑ. භාවනාවක් නැතුව නිවන ගැන කතා කරන්න ගිහින් තමයි අපි තවමත් අමාරුවේ වැටිලා ඉන්නේ. ඒ නිසා තමයි ධාතු මනසිකාරය කරන්න කියලා අපි මුලින්ම කිව්වේ. අනාගතයටත් බැලුවා. දැන් ඔය අතීත වර්තමාන අනාගතේ බැලුවට වැඩකුත් නැහැ. එක තැනක හිර වෙනවා. ඒ නිසා තමයි මම ආයෙත් කබලින්කාර රූපය ගැන කියන්නේ අජ්ජත් බහිද්ද වශයෙන්ුත් බලන්න. ඇතුලේ පිටයි වශයෙන්ුත් බලන්න. ඇතුලේ රූපේ මගේ රූපයත් බලනවා. බහිද්ද රූපේ එළිය තියෙනවනේ මං ආදරය කරන අයගේ සවිඥානික කයවල් තියෙනවනේ. බිරිඳ වෙන්න පුළුවන්, දුව වෙන්න පුළුවන්, පුතා වෙන්න. සමීපම බැඳීම් වල බලන්න. සමීපම බැඳීම් වල යථාර්ථය බොහොම හොඳට නුවණින් කල්පනා කර බලන්න පින්වත්. ඔන්න එතකොට දැන් රූපේ ඇත්ත කතාව දැන් හොඳට තේරිලා තියෙන්නේ. දැන් ස්පර්ශය ගැන යථාර්ථය තේරුම් ගන්න හරි ලේසි. පස් ආහාරේ. ස්පර්ශ ආහාරයේ යථාර්ථය තේරුම් ගන්නකොට ස්පර්ශය කියන්නේ ස්පර්ශය නිසා මිනිසු විඳිනව සංඥා පහළ වෙනවා. ඒ දෙකට තමයි ස්පර්ශය ආහාරය හදන්නේ. ස්පර්ශ ආහාරයේ යථාර්ථයක් දැන් බලන්න. මොකද්ද?
ස්පර්ශ ආහාරයේ යථාර්ථය බලන්න ලේසි. දැන් මේක අනුපූර්ව වශයෙන් ආවේ ඇහි කතාවක් දන්නවා. දැන් රූපේ කතාවක් දන්නවා. ඒ කියන්නේ එළිය රූපේ කතාවක් දන්නවා. ඇයි බහිද්දාවා එළිය පැත්තටත් බලන්න තියෙන්නේ දැන් රූපේ යථාර්ථය. එහෙමනම් දැන් බලන්න ඇසයි රූපයයි දෙකම නිරතුරු අනිත්‍ය වෙලා යනවා. ස්පර්ශයට තව එකක් තියෙනවා. මොකද්ද? චක්කු විඥානේ, සෝත විඥානේ. විඥානේ පහළ වුණාමනේ ස්පර්ශය කියන්නේ. තින් චක්කුංච පටිච්චාවසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. එහෙමනේ කියන්නේ. ස්පර්ශය කියන්නේ මේ කාරණා තුන එකතු වෙච්ච තැනට. මේ කාරණා තුන තුන් පැත්තට විසි වෙලා තියෙනවා නම් ස්පර්ශයක් නැහැ. පේන මට්ටමක් එන්නේ නැහැ. හිතෙන මට්ටමක් එන්නේ නැහැ. මනස එක පැත්තක තියලා අරමුණුත් එක පැත්තක තියලා මනෝවිඥානේ තව මුල්ලක නම් තියෙන්නේ. සිතුවිලි හිතට ගලන්නේ නැහැ. කන එක පැත්තක තියලා සද්දයක් ඔය කොහේ හරි කමන්නේ එළිය ඔය ඕන තරම් සද්දක් තිබ්බාවේ සෝත විඥානේ පහළ වෙලා නැත්තම් තද නින්දකට වැටිලා නම් එහෙමත් නැත්තම් නිර්වින්දනය කරලා නම් මේ ගැඹුරු නින්දක නම් ඉන්නේ සිහි නැති කරලා නම් මොන ස්පර්ශයක්ද පින්වත්නි? එකෙන් තේරුම් ගන්න මේ හිත තමයි මේ සම්පූර්ණ ලෝකේ හදන්නේ කියලා. චිත්තේන නීයති ලෝකෝ එහෙමනේ කියන්නේ හිතයි ලෝකේ හදන්නේ. ලෝකේ කියන්නේ මේ බාහිර ලෝකේ කියන්නේ ඇසට පේන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මේ ටික. ඒතර මේ ටික හදන්නේ හිත. ඇහැට උච්චර හපංකමක් කරන්න බෑ. ඇහැට කොහොමවත් බෑ. ඇහැට ඇහි බැම ටිකවත් බලා ගන්න බෑනේ. මේ එළියේ තියෙන ලොකු ලොකු ඒවා බලන්න හැදුවාට තමන්ගේ ඇහි බැම්ම දිහා බලන්න පුළුවන්ද බලන්නකෝ. බලන්න බෑ. ඇහැට ලොකු පරිකල්පනයක් ඇහැට ලොකු සීමාවකට යන්න බෑ. ඇහැට යන්න බෑ කියලා කියන්නේ නිකම්ම නෙමෙයි. ඇහැ කොච්චර හොඳට තිබ්බත් වැඩක් නෑනේ. රූප කොච්චර තිබ්බත් වැඩක් නෑනේ. ඒට අනුව ගිය හිත පහළ වෙන්න එපායි. ඒ හිත පහළ වෙන්න ඕන. එහෙමනම් ඇසත් අනිත්‍ය වශයෙන් බලන්න. ඒක ලේසි දැන් මුලින් බලපු නිසා. රූපයත් අනිත්‍ය වශයෙන් බලන්න. චක්කු විඥානයත් අනිත්‍ය වශයෙන් බලන්න. ඇයි චක්කු විඥානය අනිත්‍ය වශයෙන් බලන්නේ? ඉතින් අනිත්‍යයි නේ. ඇති වෙලා එතනම නැති වෙලා යනවානේ. ඉතින් කොහොමද ඒක නිට්ටයයි කියලා අල්ලන්නේ චක්කු විඥානය? එතනම නැති වෙලා යනවා නම් ඊට පස්සේ ආයෙ සෝත විඥානය පහළලා එතනම නැති වෙලා යනවනේ. ඒකනේ ආයෙ මාව පේන්නේ ඔබට. ආයෙ මාව පේනවා එක දිගට වගේ පේනවා. එක දිගට වගේ පේනවා. දැන් පන්දමක් අරගෙන වේගෙන් කරකවනකොට රවුමක් පේනවා. නතර කරාම වෙනවා අනේ පන්දමක් නේ තියෙන්නේ කියලා. එතකොට අර වේගය වැඩිකමට වලල්ලක් පේනුණා නේද ඉස්සල්ලා? පන්දම කරකවන වේගය වැඩිකමට වලල්ලක් පේනුනේ. වලල්ලක් නැහැ. එක පන්දමයි තියෙන්නේ. අන්න ඒ වගේ මේ වේගයේ වැඩිකමට පේනවා මේක ඔක්කොම පේන්නේ එක දිගට. ඔක්කොම ඇහෙන්නේ එක දිගට. ඔක්කොම දැනෙන්නේ එක දිගට කියලා එහෙම හිතෙනවා නෑ. ඒ ඔක්කොම එකවර කරන්න බෑ මේ හිතකට. එක හිතයි. චක්කු විඥානේ පහළනොත් ඒක නිරුද්ධ වෙන්නේ නැතුව සෝත විඥානයක් පහළ වෙන්නෙම නෑ. සෝත විඥානේ නිරුද්ධ වෙන්නේ නැතුව ආයේ චක්කු විඥානේ පහළ වෙන්නේම නෑ. එහෙමනම් මේක ප්‍රත්‍යක්ෂ ඥානයක් විදියට කරගන්න නම් ඒක භාවනාවෙන් දකින්න ඕනේ. මේක අපි කියන්නේ මොන ඥානෙන්ද? මේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයෙන් මේ කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේ අපට කරුණාවෙන් අනුකම්පාවෙන් වදාළ දහම් පරයය තුලින් මේ කියන්නේ. එතකොට ස්පර්ශය අනිත්‍ය වශයෙන් දැක්කොත් එතකොට ස්පර්ශයේ පැත්තෙන් මං හිටගන්නේ. මට තමයි පේන්නේ. මට තමයි ඇහෙන්නේ. මට තමයි දැනෙන්නේ. මට තමයි හිතෙන්නේ. මේ හිතෙන මම මේ පැත්තේ ඉන්නවනේ. මේ පේන මම ඉන්නවනේ මේ පැත්තේ. ඇහෙන මම මේ ඉන්නවනේ. ඇයි මටනේ කතා කරේ. ඒ කියන්නේ එයාගේ ස්පර්ශයේ පැත්තෙන් එයා හිටගන්නේ නැහැ. ඇයි අනිත්‍ය නම් දුකයි. දුක නම් විපරිණාමයටයි තියෙන්නේ. විපරිණාමේ නම් කෝ මගේ ආත්මය කියලා ස්පර්ශයේ පැත්තෙන් හිටගන්න පුළුවන්ද? බෑ. නිරෝධ ධර්මයක් පැත්තේ මොන මෝඩකමටද හිටගන්නේ? හටගත්ත තැන නිරුද්ධ වෙලා යන ධර්මයක් පැත්තේ. එහෙනම් පස්ස ආහාරය අනිත්‍ය වශයෙන් බලනකොට වේදනාවත් සංඥාවත් අර විඳීම පැත්තේ හිටගන්නෙත් නැහැ. ඇයි? ස්පර්ශය නිසා ජනිත වෙන්නේ වේදනාවයි සංඥාවයි. වේදනාව පැත්තේ හිටගන්නෙත් නැහැ. ඇයි? එයා දකින්නේ ස්පර්ශේ නිරුද්ධ වෙනවා නම් ඔන්න ඔහමයි දකින්නේ. පටිච්ච සමුප්පාදයේම මෙතනට ගලප ගන්න ඕන. ස්පර්ශේ නිරුද්ධ වෙන ධර්මයක් නම් ස්පර්ශේ නිසා ඇති වෙන වේදනාව නිරුද්ධ නොවි තියෙන විදියක්ම නැහැනේ. ස්පර්ශේ නිරුද්ධ වෙනවා නම් දැන් පහන පිච්චි යනවා නම් දැල්ලත් පහන් තිරයත් නිවි පහන් තිරයත් පිච්චිම යනවා නම් පහන් තෙල් ටිකත් පිච්චි යනවන අඩු වෙලා යන්නේ ඒකනේ. හරියට මේ රූපේ වගේ තමයි පහන් තෙල් ටිකනේ. දැන් බලන්න තෙල් ටික එකපාරම නැති වෙන්නේ නැහැ.
තෙල් ටික සෑහෙන වෙලා ගියාම තමයි අඩු වෙච්ච බව පේන්නේ. ඒ වගේ මේ රූපේ බැලූ බැලමට නිරෝධ ධර්මයක් විදිහට අපිට පේන්නේ නැහැ. මේ හොඳට තියෙනවනේ. මේ අත ඒ විදිහට හොඳට තියෙනවා. හැබැයි අවුරුදු 20ක් විතර ගියාම තේරෙනවා රැලි වැටිලානේ කියලා තේරෙනවා. සුදු වෙලා නේද කොණ්ඩේ කියලා තේරෙනවා. ඒ වගේ පහන් තෙල් දිහා බලාගෙන ඉන්නකොට අඩු වෙන්නේ නැහැ. ආයේ පැය භාගයකින් විතර ඇවිල්ලා පහන දිහා බලනකොට තේරෙනවා අඩු වෙලා තෙල් කියලා. එහෙනම් පිච්චි ගිහින් එකපාර පිච්චුණාද? නෑ. නිරතුරුව පිච්චි ගියා තෙල්. පහන් තෙල් ටිකක් පිච්චි ගියා නම් නිරන්තරයෙන් පහන් දැල්ල විතරක් නැවත නිවි පත්තු වෙන්නේ නැහැ කියන්න බෑනේ පින්වත්නි. පහන් දැල්ල නිවි පත්තු වෙනවා නම් ඔන්න ඕක හොඳට මතක තියාගන්න. ඔකට ලස්සන සූත්‍රයකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඔය පහනම උපමා කරලා. පහන් දැල්ලත් නිවි පත්තු වෙනවා නම් පින්වත්නි මේ ආලෝකේ නැවත නිවි පත්තු වෙන්නේ නැහැ කියන්නේ කොහොමද? ඒ වගේ ස්පර්ශය නිරන්තරයෙන් බිඳි යන ස්වභාවයක් නම් ස්පර්ශයේ නිරන්තරයෙන් බිඳි යන ආකෘතියකට නම් පින්වත්නි අයිති ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාව නිරන්තරයෙන් හටගෙන නිරුද්ධ වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑනේ. වේදනාව නිරන්තරයෙන් හටගෙන නිරුද්ධ වෙනවා නම් පින්වත්නි වේදනාව නිරන්තරයෙන් හටගෙන නිරුද්ධ වෙනකොට ඒ වේදනාව නිරන්තරයෙන් හටගෙන නිරුද්ධ වෙන නිසා ස්පර්ශ පස්සාහාරයත් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් යා දකිනවා. දකින්නකොට මොකද වෙන්නේ? ඒ දකින්නකොට පින්වත්නි මනෝ සංචේතනාව නිසා තමයි පින්වත්නි මේ මනෝ සංචේතනාව නිසා නිරන්තරයෙන් ත්‍රිවිධ භවයක් හදා ගන්නවා. මෙතන මේ මනෝ සංචේතනාව කියලා කියන්නේ එක විදිහක තණ්හාවට කියන තවත් අතිරේක වචනයක්. පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා කියලානේ අපි කියන්නේ. හිතේ තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වෙන්නේ මොකටද? තණ්හාව ඇති වෙන්නේ බලපු රූපවලට. අහපු ශබ්දවලටනේ තණ්හාව ඇති වෙන්නේ. ගන්ධ සුවඳටනේ තණ්හාව ඇති වෙන්නේ. රසයටනේ තණ්හාව ඇති වෙන්නේ. ඇයි? පින්වත්නි ඇහැයි රූපයයි ඇහි විඥානය තුන එකතු වීම ස්පර්ශයක ස්පර්ශ ආහාරය. ඒ නිසා වින්දා වේදනාපච්චය තණ්හා. වින්දේ මොනවද? වින්දේ රූප. ඇහෙන්නේ වින්දේ. ඇහෙන් රූප විඳලා ඉවර වෙලා කනෙන් අහනේවට තණ්හා වෙනවා නම් මේක නිකන් හතර බිරි කතාවක් වෙනවනේ. ඇහෙන් රූපේ වින්දාම පස්ස ආහාරය හදනවා සංඥාවයි වේදනාවයි. ඒ දෙකටනේ ආහාරය කියන්නේ පස්ස ආහාරය. පස්ස ආහාරය වෙන්නේ සංඥාවටයි වේදනාවටයි. ඒතර සංඥා පහළ වෙන්නේ කොහෙන්ද? එක එක පැති වලින් රූප සංඥා, ශබ්ද සංඥා එක එක සංඥා පහළ වෙනවා. චක්කු සම්පස්සජා වේදනා, රූප සම්පස්ස මේ සෝත සම්පස්සජා වේදනා එක එක පැති වලින් වේදනා පහළ වෙනවා. ඇහැයි රූපයයි ඇහි විඤ්ඤා ඇහැ හැදුවේ කබලින්කාර ආහාරයෙන්. කබලින්කාර ආහාරයෙන් ඇහැ හදපු නිසා ඇහි ස්පර්ශ වුණා. ඔන්න ස්පර්ශ ආහාරය. ඇහි ස්පර්ශ වෙනකොට ඇහෙන් රූප හඳුනාගත්තා. ඔන්න රූප සංඥා. රූප හඳුන ගන්නකොට රූපේ නිසා වේදනා ඇති වෙනවා. රූප චක්කු සම්පස්සජා වේදනා. ඇහින්මයි ඔක්කොම වෙලා තියෙන්නේ. ඇහින් ඔක්කොම වේදනා ඇති වෙලා තණ්හාව වෙන කොහෙන් හරි ඇති වෙනවා නම් ඒක මහා මෝඩ කතාවක් නේ. චක්කු සම්පස්සජා වේදනා වේදනාපච්චය තණ්හා. විඳින දෙයට හිතේ තණ්හාවක් උද්ගත වෙනවා. විඳින දෙයට තණ්හාවක් උද්ගත වෙනවා. විඳේ රූප නම් රූප තණ්හා. රූප විඳලා ශබ්ද තණ්හා ඇති වෙන්නේ නැහැ. ශබ්ද විඳොත් ශබ්ද තණ්හාව ඇති වෙන්නේ. ඔන්න ඒ තණ්හාව කියන තැන තමයි මනෝ සංචේතනාව. ඔන්න චේතනා පහළ වෙනවා. මනෝ සංචේතනාහාරය. තණ්හාව ඇති වුණාට පස්සේ ඒ තණ්හාව ඇති වෙච්ච තැන කර්ම සකස් වෙන සීමාව. එතනින් පින්වත්නි රූප භවයේ හෝ අරූප භවයේ හෝ පැනවෙනවා. ත්‍රිවිධ භවයේ පැනවෙනවා. එතකොට ත්‍රිවිධ භවයේ පැනවෙන්නේ මේ දීර්ඝ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදියට. එතකොට දැන් මෙතන කියනවා මනෝ සංචේතනාව නිසා ත්‍රිවිධ භවයේ පැනවෙනවා කියන එක දැන් ඔබට පැහැදිලිනේ. කාම භවයේ හෝ රූප භවයේ හෝ අරූප භවයේ පැනවෙනවා. එතකොට මේ එයාට තණ්හා කරාට පස්සේ ඒ තණ්හා කරපු දේම උපාදානය කරගෙන උපාදානයට අනුව භවයේ හැදෙනවා. ඒක කාම භවයේ වෙන්න පුළුවන්, රූප භවයේ වෙන්න පුළුවන්, අරූප භවයේ වෙන්න පුළුවන්. එතකොට ඒ කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ හදාගත්තා. මේ කියන්නේ මනසේ හැප්පෙනවා ගතිය. දැන් භවය කියන්නේ ඒකට. භවය කියනකොට අපේ ඔළුවට එන්නේ මේ ඉපදෙනවා කියන එක. නෑ, ඉපදෙනවා කියන එක જાතිය. භවය කියන්නේ විපාක පිණිස කර්ම හැදෙනවා කියන එක සරල අදහස. ඇති බවට මනසේ හැප්පෙනවා දැන් එක.
රූප තණ්හාවක් ඇති වුණාම රූප තියෙනවා කියලා මනස එකක් හැප්පෙනවා. ඊට පස්සේ ඒකෙන් පින්වත්නි ආය විපාක භවයේ හැදෙනවා ආය කර්ම භවයට. ආය කර්ම භවයේ හැදෙනවා ආය විපාක භවයට. ඕන්න ඕක තමයි නිතරම භවයේ හැප්පි ඉන්නේ අපි. දැන් තියෙනවා කියලා හිතනවා. දැන් රූප ඇති බවට මනසේ හැප්පෙනවනේ එකක් දැන්. ඇයි රූප තණ්හාවක් ඇති වුණානේ? රූප තණ්හාවක් ඇති වුණාට පස්සේ රූප ඇති බවට මනසේ හැප්පෙන ගතියක් දැන් තියෙනවද නැද්ද? දැන් හොඳට කල්පනා කරලා බලන්න. ඇති බවට මනසේ යම් දෙයක් හැප්පෙනවද නැද්ද? ඇති බවට මනස එකක් හැප්පෙනවා. ඇයි? රූප දැකලා රූප තණ්හාවක් ඇති වුණානේ. ඇති වුණාට පස්සේ ඇති බවට මනස දැන් හැප්පි තියෙන නිසා ඒ ඇති බවට මනසේ හැප්පෙන එක දකින මට්ටම එනවා. දකින්න හිතෙනවා අය. දකින මට්ටමට කියනවා මේ කර්ම භවය කියලා. එතකොට කර්ම භවයේ දකින මට්ටමට කියනවා උත්පත්ති භවය කියලා. දැන් කර්ම භවයක් තියෙනවා ඇති බවට මනසේ හැප්පෙනවා. ඇති බවට මනසේ හැප්පෙන නිසා දකින්න හිතෙනවා. ඒ දකින්න හිතෙන එකට කියනවා උත්පත්ති භවය කියලා. උත්පත්ති භවයේ ක්ෂණික වශයෙන් උත් අපි කතා කරන්න ඕන. අනිත් එක ප්‍රතිසන්දිය වශයෙන් උත් උත්පත්ති භවය කියනකොට මිනිසුන් ගොල්ලෝට ඉන්නේ ප්‍රතිසන්දිය. නමුත් ප්‍රතිසන්දිය උත්පත්ති භවයේ විදිහට සලකගෙන අවබෝධය කරා යන්න බෑ පින්වත්. මේක වෙනම කොටසක්. උත්පත්ති භවය කියලා මෙතන කතා කරන්නේ කෙලින්ම පින්වත්නි ඇති බවට මනසේ හැප්පෙනවා. ඒක කර්ම භවය. ඇති බවට මනසේ හැප්පෙන නිසා ඒවා නැවත දකින්න හිතෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. දැන් ඉන්දියාවේ ගියොත් වජ්‍රාසනය බලන්න පුළුවන් කියලා ඇති බවට ඔන්න මනසේ හැප්පෙනවා. දැන් එකක් කොළුවේ තියෙන මොකද්ද? ඉන්දියාවේ වජ්‍රාසනය කියලා එකක් තියෙනවලු බුද්ධ ගයාවේ. එතකොට එයාට හිතනවා එහෙනම් මේක කරගෙන දකින්න ඕන කියලා එයා ගිහින් වජ්‍රාසනය ළඟේ දකින්න මට්ටම ඔන්න චක්කු විඥානය පහළ වෙනවනේ ඒකට අනුව. අන්න දැන් ඊට පස්සේ චක්කු විඥානය පහළ වුණොත් අන්න උත්පත්ති භවයේ ක්ෂණිකව සිද්ධ වෙනවා. ප්‍රතිසන්දි වශයෙන් සිද්ධ වෙන එක්ෂණිකව ඔන්න කැමලම් චක්කු විඥානේ සෝත විඥානේ මේ මනෝ විඥානේ ආදී මේ විඥානේ පහළ වෙන තැන තියෙන්නේ එතන පින්වත් උත්පත්ති භවයේ කියන්නේ ඒකට ප්‍රතිසන්දි වශයෙන් ඒක වෙනයි උත්පත්ති භවයේ පැන වෙනවා උත්පත්ති භවයේ නිසා මොකද්ද වෙන්නේ උත්පත්ති භවයේ නිසා ආයෙත් ඇති බවට මනසේ ආයෙ හැප්පෙන්න පටන් ගන්නවා දැකපු දේ ඇති බවට ආයෙ මනසේ හැප්පෙනවා අන්න බලන්න කර්ම භවයෙන් උත්පත්ති භවයට ආයෙ උත්පත්ති භවයෙන් කර්ම භවයට අපි මේ භවයේ ඉන්නේ. භවයේ ඉන්නවා කියන්නේ අපි හැම වෙලාවෙම චක්කු විඥානේ පහළ වෙනවා ඊට පස්සේ දකින්නවා දැකපු දේ ඇති බවට ආයෙ මනසේ හැප්පෙනවා. සෝත විඥානේ පහළ වෙනවා ඔන්න උත්පත්ති භවයේ ඊට පස්සේ අහගත්ත දේ ඇති බවට ආයෙ මනසේ හැප්පෙනවා ඔන්න කර්ම භවයේ. මේ විදිහට කර්ම භවයෙන් උත්පත්ති භවයෙන් රහතන් වහන්සේට දැකපු දේ අතහැරිලා යනවා. පණවන්න බෑ කර්ම භවයක්. දැකපු තැනම අතහැරිලා යනවා කර්ම සකස් වෙන්නේ නැහැ. ඒතර මේ විදිහට මේ සියල්ලම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අධ්‍යක දෙක ආවට පස්සේ යාට පින්වත්නි භවයේ පිළිකුල් වෙනවා. එක්ෂණික වශයෙන් උත් පිළිකුල් වෙනවා. මේ දැකපු දේවල් මානසේ හැප්පෙන්න සංකාර ගලනවා මොන විකාර වැඩක්ද කියලා මේක හිතෙනවා. අනිත් පැත්තෙන් හිතනවා මේ භවයේ ඇති බවට මානසේ හැප්පුණොත් නැවත මම කියලා කෙනෙක් පහළ වෙනවා කොහේ හරි. ඒක කාම භවයේ හරි රූප භවයේ හරි අරූප භවයේ හරි මම කියන කෙනා පහළ වෙනවා. ඒ නිසා ඒකත් වැඩක් නැහැ කොතනකවත් ත්‍රිවිධ භවයේ කොතනකවත් ඇලෙන්න හොඳ නැහැ කියලා ඒ භවයේ පිළිකුල් වෙලා යනවා. පිළිකුල් වෙලා ගියාට පස්සේ එතන පින්වත්නි නැවත විඥාණය පැලවෙන්නේ නැහැ. විඥානාහාරය නිරුද්ධයි. විඥානාහාරය නිරුද්ධ වුණාම විඥානාහාරය නිසා කන බොන කෑමෙන් නඩත්තු වෙන කයක් හටගන්නේ නැහෙනි. එතන කබලින්කාර ආහාරයත් නිරුද්ධයි. කබලින්කාර ආහාරය නිරුද්ධ වුණාට පස්සේ කබලින්කාර ආහාර වලින් ඇස කන නාසය දිවකය ආදී හැදෙන්නේ නැහෙනි. හැදුනහමනේ ඇසේ ස්පර්ශේ කනේ ස්පර්ශේ නාසයේ ස්පර්ශේ දිවේ ස්පර්ශේ හැදෙන්නේ. ඒකත් නිරුද්ධයි. ඒකත් නිරුද්ධ වුණාට පස්සේ මනෝ සංචේතනාවක් නැහෙනි. චේතනා පහළ වෙන. ඒකත් නිරුද්ධයි. ඔක්කොම නිරුද්ධයි. දැන් නිරුද්ධ වුණාම සදාකාලිකවම නිවිලා ගිහින් හේතුන් නිසා හටගන්න කිසිම ආහාරමය ඵල ධර්මයක් නැහැ. සියල්ලම නිරුද්ධ වෙලා ගිහින්. ඒ නිසා පින්වත්නි මේක එහෙමනම් මෙතන දැන් මේ පින්නතුන් මනෝ සංචේතනාවේ ත්‍රිවිධ භවයේ වළක්ව ගන්න එක එකපාර කතා කරගන්න බෑ. මුල ඉඳලා කතා ලියාගෙන එනකොට එකින් එක ආහාර නිරුද්ධ වෙලා ගිහින් ස්පර්ශයේ නිරුද්ධ වෙනකොට ස්පර්ශ ආහාරය නිරුද්ධ වෙනකොට ස්පර්ශය නිසා විඳීමුත් නැහැ, තණ්හාවකුත් නැහැ. එතකොට තණ්හාව නැති තැන ස්පර්ශයේ නිරුද්ධ වෙච්ච තැනක નિરાයාසයෙන් මනෝ සංචේතනාව නිරුද්ධ වෙලා යනවා. මනෝ සංචේතනාව නිරුද්ධ වුණාට පස්සේ විඥාණයට එල්ලෙන්න තැනක් නැති වෙනවා.
ඒකට කියන අපපතිට්ඨිත විඥානයි කියලා. විඥානේ පිහිටන්නේ නැහැ. ඒකට කියන අනිදස්සන විඥානයි කියලා. විඥානයේ පිහිටා ඉන්න තැනක් නැති වෙනවා. කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ පැනවුනොත් තමයි කාම ලෝකයේ විඥානේ පිහිටන්නේ. රූප භවයේ පැනෙවුවොත් තමයි රූප ලෝකේ විඥානේ පිහිටන්නේ. අරූප භවයේ පැනෙවුවොත් තමයි අරූප ලෝකේ විඥානේ පිහිටන්නේ. දැන් අරූප භවයක් නැහැනේ. ඇයි භවයක් නැති හේතුව? මනෝ සංචේතනාහාරය නිරුද්ධ වුණානේ. නිරුද්ධ වුණ නිසා පින්වත්නි විඥානාහාරය නිරුද්ධ වෙනවා. මොකද විඥාණයට පිහිටන්න තැනක් නැහැ. විඥානාහාරය නිරුද්ධ වුණාට පස්සේ ඉතින් කන බොන කෑමෙන් නඩත්තු වෙන ශරීරයක් හැදෙන්න තැනක් නැහැනේ. සියුම් හෝ ගොරෝ දිව්‍ය ලෝකේ හරි හැදෙන්න බෑ. ඒක ගොරෝසු සියුම් ආහාරයෙන් යැපෙන්න. ඉතින් විඥානේ පැනවෙන්න තැනක් නැති නිසා ඉතින් කබලින්කාර ආහාරය ආයෙ නිරුද්ධයි. ඒක නිරුද්ධ නිසා ස්පර්ශ ආහාරය නිරුද්ධයි. ස්පර්ශය නිසා මනෝ සංචේතනාව නිරුද්ධයි. සියල්ලම නිරුද්ධයි. සියල්ලම නිරුද්ධ වෙලා ගියාට පස්සේ දැන් ඉතින් පහනක් නිවුණා වගේ උත්තරමයා සදාකාලිකවම නිවිල යනවා. ආයි කොහෙවත් එයාගේ උපත හැදින්නේ නැහැ. හරියට කුරුල්ලෙක් ගියපු ගමන හොයාගන්න බෑ වගේ. පක්ෂියෙක් ගියපු ගමන හොයාගන්න බෑ වගේ. හොයන්න බෑ මේ විශ්වයේ තුන් ලෝකේ කොතන ඉබිලා බැලුවත් කොහේ ඉබිලා බැලුවත් කලඹ මේ තුන් ලෝකේ මෙහෙව්වත් ආහාර නිරුද්ධ වෙලා ඒ නිසා සත්පුද්ගල භාවයක් පණවන්න කිසිම දෙයක් නැහැ. එල්ලිලා ඉන්න තැනකුත් නැහැ. පහන